නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සසරේ ඉපදෙමින් මැරෙමින් ආපු අපිට මේ ජීවිතේ ඒ ඉපදීමෙන් නිදහස් වුණ, මරණයෙන් නිදහස් වුණ, සියලු ලෝකෙන් නිදහස් වුණ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ අපිට මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ ලෝකෙන් නිදහස් වෙලා ලෝකෙන් නිදහස් වෙන ධර්මයේ දෙව් මිනිසුන්ට කියලා දුන්නා. ඉතින් මේ ධර්මයේ හැසිරුණ මහා පින්වන්ත අය බුදුරජාණන් වහන්සේ යම් අමා මහ නිවනක් අවබෝධ කළාද ඒ අමා මහ නිවන අත්දැකලා සසර දුකින් නිදහස් වුණා. ඊළඟට තවත් පින්වන්ත පිරිසක් අවශේෂ මගඵල ලබලා දෙවියන් අතර බඹුන් අතර ඉපදිලා අදටත් බොහෝ සැප විඳිනවා. ඊළඟට ගුණධර්ම පුරුදු කරපු තව බොහෝ අය, බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ගත්තු අය දෙවියන් අතර ඉපදිලා මග්ඵල නොලැබුණත් තමන් රැස් කරපු දානාදී පින, සීලාදී පින, භාවනාදී පින උපකාරී කරගෙන දෙවියන් බඹුන් අතර ඉපදිලා අදටත් බොහෝ සැප විඳිනවා කියන කාරණේ අපි හොඳ ආකාරවම දන්න එකක්. ඒ ගැන විස්තර වෙන්නේ බුද්ධ වචනේමයි. ඉතින් අපිට මේ ශාසනය ගැන සැක කරන්න දෙයක් නැහැ. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ යම් ධර්මයක් වදාළද ඒ ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයෝ වැඩ සිටියා. ඒ ධර්මයේ පුරුදු කරපු ශ්‍රාවකයෝ සුගති සංඛ්‍යාත ලෝකවල ඉපදිලා අදට සැප විඳිනවා, දේශනාවල තියෙනවා. ඉතින් පින්වත්නි, අපිට ලාභයක් උනේ අපිට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් දේශනා කරපු ධර්මයේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් අහන්න ලැබුණා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගෙන් අපිට අහන්න ලැබුණා. ඉතින් අපිට අපේ ජීවිතේ හදාගන්න, අපේ ජීවිතේ අකුසල් දුරු කරගන්න, අපේ ජීවිතේ වීරිය කරලා කුසල් දියුණු කරගන්න දැන් අපිට අවස්ථාව ලැබිලා. ඉතින් මේ ලැබිච්ච අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ ඒකාන්ත කොට මෙය මෙසේ වෙනවා කියලා වදාළ ඉතිවුත්තක පාළියට අයත් බුද්ධ දේශන අපි මේ ශ්‍රවණය කරන්නේ. ඉතින් අද දවසේ අපි ඉගෙන ගන්න දේශනාව තමයි මාන සූත්‍රය. මාන්නේ අත්හැරීම ගැන අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය. ඉතින් එදා බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අහපු කුජුත්තරා සාමාවතී ඇතුළු පිරිසට මෙන්න මේ විදිහට කියනවා. වුත්තං හේතං භගවතා, ඒ භාග්‍යවතුන් වහන්සේමයි මේ වදාලේ. වුත්තම අරහතාති, ඒ අරහත් මුනිදානන්මයි මේ වදාලේ. මේ සුතං, මා විසින් අසන ලද්දේ මේ විදිහටයි කියලායි දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඒක ධම්මං භික්කවේ පජහත, මහණෙනි එකම එක ධර්මයක් ඔබ අතහරින්න. අහංගෝ පාටිභාගෝ අනාගාමිතායාති, ඔබ අනාගාමී ඵලයට පත් වෙනවා කියලා මම අප වෙනවා. කතමං ඒක ධම්මං, මොකද්ද මහණෙනි එකම එක ධර්මය? මානෝ භික්කවේ ඒක ධම්මං පජහත අහංගෝ පාටිභෝගෝ අනාගාමිතායාති, මහණෙනි ක්‍රෝධේ නම් වූ එකම එක පාපේ අකුසලය දුරු කරන්න ඔබ අනාගාමී වෙනවා කියලා මං අප වෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේ ඒකාන්ත කොට පවසන ප්‍රකාශයක් මේ. එතකොට අපි තුලත් මේ මාන්නේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ උඩට එසවෙන ගතිය, ඉදිමෙන ගතිය, කොඩියක් වගේ ඉහළින්ම සිටින්න තියෙන කැමැත්ත තමයි මාන්නේ ස්වභාවය. එතකොට ඒ කෙනා තමන්ගේ ජාතිය නිසා ජාතිත්තද්දෝ ධනත්තද්දෝ ගොත්තත්තද්දෝ චයෝ නරෝ, යම්කිසි නරයෙක්, යම්කිසි මිනිස්සෙක් තමන්ගේ ජාතිය මුල් කරගෙන මාන්නට එනවා, ගෝත්‍රය මුල් කරගෙන මාන්නට එනවා, ධනය මුල් කරගෙන මාන්නට එනවා, බලය මුල් කරගෙන මාන්නට එනවා. හැම තැනකදීම ඉදිමෙන්න බලන ස්වභාවය, තමන් තමයි පළවෙනියා වෙන්නේ කියලා හිතන ගතිය තමයි මාන්නේ කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ඉදිමෙන ගතිය, මාන්නේ ස්වභාවයේ ආකාර තුනකින් වදාලා. පළවෙනි එක තමයි සෙය්‍යමාන. ඒ කෙනා මම තමයි උසස් කෙනා කියලා අදිමාන්නෙන් ඉන්නවා. ඊළඟ මාන්නේ තමයි සදිසමාන. මමයි අනිත් අය ඔක්කොම සමානයි කියන මාන්නෙන්
එයා මනිනවා. ඊළඟට හීනමානී. මම අනිත් අයට වඩා දුර්වලයි, හීනයි කියලා හිතන මාන්නේ. එතකොට ඔය කියන මාන තුනම තියෙනවා මාන්නේ කියන අකුසලයට අයත්. බුදුරජාන් වහන්සේ දේශනා කළා ඔන්න ඔය මාන තුන අපි ඇසුරු කරන පරිසරය අනුව වෙනස් වෙලා යනවා. දැන් හිතමු අපි කරා එනවා ගුණ සම්පන්න පුද්ගලයෝ. එතකොට ගුණ සම්පන්න පුද්ගලයෙක් හම්බුනහමත් අපි මේ ගුණ සම්පන්න පුද්ගලයෝ අතරේ අපි හිතනවා මම තමයි උසස් කියලා. ඊට පස්සේ එක්කෝ හිතනවා මම මේ ගුණ සම්පන්න අයත් එක්ක මම සමානයි කියලා හිතනවා. එහෙම නැත්නම් හිතනවා මේ ගුණ සම්පන්න අය අතරින් මම හීනයි කියලා එයා හිතනවා. දැන් ඔබට මතක ඇති මේ උරුවේල කස්සප එයාට තිබුණ අදිමාන්නේ ගුණ සම්පන්න කෙනෙක් ඉදිරියේ එයා ඉදිමුණා. මාන්නේ ගත්තා. නිහතමානී වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය 3500ක් පාද්දිත් ඒ 이르දියක් ගාන හිතනවා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේලා මහා 이르දිමත්. හැබැයි මන්තරන් රහත් නැහැ කියලා හිතනවා. මේ ගුණ සම්පන්න වූ සමන්ත පාසාදික වූ හැම අතින්ම හාත්පසින්ම ගුණෙන් බබලන ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේත් එයා කල්පනා කළා මන්තරන්නන් රහත් නැහැ කියලා. ඒතර ගුණ සම්පන්න අය ඉදිරියේ එයා හිතනවා ගුණ සම්පන්න අයට වඩා මං උසස්. මම ගුණෙන් වැඩි කියලා හිතනවා. එහෙම නැත්නම් හිතනවා ගුණ සම්පන්න අයත් එක්ක මම සමානයි කියලා හිතනවා. එහෙම නැත්නම් ගුණ සම්පන්න අයට වඩා මම හීනයි කියලා හිතනවා. මාන්නේ ස්වභාවය. එතකොට ඉදිමෙන ස්වභාවය තමයි මාන්නෙන් කියන්නේ. ඊළඟට සමාන හැකියාවන් තියෙන, සමාන ධන සම්පත් තියෙන, සමාන රූප සම්පත් තියෙන පිරිසක් එක්ක ඉන්නවා. එහෙමිද්දදී එයාට හිතෙනවා සමාන ගුණ තිබ්බට මම තමයි මෙතන හොඳම කෙනා. මට තමයි හැකියාව තියෙන්නේ කියලා සමාන පුද්ගලයන් අතරේ පවා තමන් උසස් කරගන්නවා. ඒ සමාන පිරිසටත් තමන් සමානයි කියලා හිතනවා. මේ සමාන පිරිස අතරේ මම හීනයි කියලා ගන්නවා. එතකොටත් මාන්නේ තමයි යා තුළ වැඩ කරන්නේ. ඊට පස්සේ වුණ තමන්ට වඩා ගුණෙන් හීන පිරිස් ඉන්නවා. හැකියාවෙන් හීන පිරිස් ඉන්නවා. ඒ පිරිස අතරට ගියාම එයා හිතනවා මේ හීන පිරිස අතරේ මම තමයි ලොක්කා. මට තමයි හැකියාව තියෙන්නේ කියලා ගන්නවා. එහෙම නැත්නම් මේ හීන පිරිසට මාත් සමානයි කියලා ගන්නවා. එහෙම නැත්නම් මේ හීන පිරිසටත් වඩා මම හීනයි කියලා එයා ගන්නවා. එතකොට මේ නම ආකාරයෙන්ම සෙය්‍යමාන, සදිසමාන, හීනමාන එයා තුළ වැඩ කරනවා. එතකොට බලන්න හිතේ කොයි තරම් කටුකොඩක්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි මේ මාන්නේ කියන එක මේ ඉදිමෙන ස්වභාවයේ මේ සත්වයට සුදුසු එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ මානෙට හටගන්න කාරණාවක් ඕනේ. දැන් සෑම අකුසලයක්ම හටගන්න මුල් වෙන කාරණා තුනයි තියෙන්නේ. ඒ කාරණා තුනට කියනවා අකුසල් මුල් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මානෙට බලපාන්නේ තරහ යන එක නෙමෙයි කියනවා. මානෙට බලපාන්නේ ලෝභය කියනවා. තමන් ගැනම තමන්ට තියෙන අධික ආසාව. මාව මෙසේ දැනගනීවා, මගේ ගුණ කතාව පවතිවා, මං ගැන පිරිස මෙසේ දැනගනීවා කියලා තියෙන ලාමක ආසාව. ලෝභය කියන අකුසලේ තමයි කියනවා මානෙට ආසන්නම කාරණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාන්නේ කියලා කියන්නේ පිස්සුවක් කියනවා. උමතුවක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ පුතුජන උම්මත්තක මේ පෘථග්ජන සත්වය සියලු දෙනාම උම්මත්තකින් කියනවා. පිස්සු හැතුණයි කියනවා. ඇයි ඒ අය තුල තියෙන ලාභ අකුසල්. එතකොට මේ උමතුවෙන් නිදහස් වෙලා සිටින්නේ රහතන් වහන්සේලා විතරයි. ඇයි රහතන් වහන්සේලාට කිසිම අයුරකින් අකුසලයක් මාන්නයක් දකින්න නැහැ. සක්කාය දිට්ඨියෙන් හටගත්ත අපායගාමී මම මගේ කියන හැඟීමත් දෘෂ්ටියක් නැහැ. අත්වාද උපාදානේ වශයෙන් මම මගේ ආත්මය කියලා තියෙන හැඟීමක්වත් නැහැ. මාන්නේ ਸਰව සම්පූර්ණයෙන්ම දුරු කරලා මාන්නේ කියන භව බන්ධනේ භව සංයෝජනේ ඒ ශ්‍රාවකයා දුරු කරලා තියෙනවා. එහෙනම් මාන්නය හටගන්න ස්වභාවයක් තියෙනවා. මාන්නේ ප්‍රහාණයටපත් වෙලා මාන්නේ නැති සිතින් වාසය කිරීමකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේන මානේන මත්තාසේ යම්කිසි මාන්නයකින් මත් වුනොත් සත්තා ගච්ඡanti දුක්ගතින් ආන්නේ සත්වයාට මරණින් මත්තේ දුගතිය යන්න වෙනවා කියනවා. දැන් බලන්න පින්වත්නි මිනිස්සු මේ කල්පනා කරන පුත්තා මත්ති ධනම් මත්ති මට දරුවෝ ඉන්නවා
මට සල්ලි භාගෙ තියෙනවා කියලා පුත්‍ර සම්පත්තිය මුල් කරගෙන මාන්නේ ගන්නවා. දැන් සමහර කෙනෙකුට දුවෙක් ලැබුණත් මාන්නේ. මට දුවෙක් ඉන්නවා කියලා. පුතෙක් ලැබුණොත් ඒත් මාන්නේ. එතකොට සල්ලි හම්බ කරනවා. සල්ලි හම්බ කරාමත් මාන්නේ. ඊට පස්සේ සමාජ තත්ත්වයක් ලැබෙනවා. එතකොටත් මාන්නෙනවා. හැම පැත්තෙම මාන්නේ කියන මේ ටැඹට තමයි සක්කේ වදින්නේ. එතකොට එන්න අර මාන්නේ කියන අකුසලේ දැඩි වෙලා යනවා. එයාව අල්ලන්න හම්බෙන්නේ. ඒ කෙනා ඉහළට යනවා මාන්නින්. කොඩියක් ඉහළ නැංවෙන යම්සේද මාන්නින් ඉහළටම යනවා. මාන්නේ කොඩිය තමයි එයා ඔසවාගෙන ඉන්නේ. මාන්නේ නැමැති අං තමයි ඔසවාගෙන ඉන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාළා ආන්නේ වගේ කෙනා මරණින් මත්තේ දුගතිය උපදිනවා කියනවා. දැන් බලන්න මේ ජීවිතේ මත්වීම නම් තියෙන්නේ. සමහර කෙනෙක් කන කෑම බීම මුල් කරගෙනත් තමන්ව මනින්න පටන් ගන්නවා. මම කන කෑම බීම කවුරුත් කන බොනේව නෙමෙයි. මේ වගේ කෑම ඊටාම කලාතුරකින් මිනිස්සුෙකුට ලැබෙන්නේ කියලා හිතා එයා මාන්නේ ගන්නවා. ඊට සමාජ තත්ත්වයේ මුල් කරගෙන තමන්ගේ කුලය මුල් කරගෙන නම්ගොත් මුල් කරගෙන හැකියාව මුල් කරගෙන දක්ෂතාව මුල් කරගෙන කෙනෙක් මාන්නේ ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා මරණින් මත්තේ දුගතිය යනවා කියනවා. දැන් බලන්න එදා උරුවෙල කාශ්‍යපගේ මාන්නේ බුදුරජාණන් වහන්සේ දමනය කළේ නැත්නම් අද උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ නමක් දෙව් මිනිසුන්ට වන්දනා කරන්න නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ අසාමාන්‍ය සම්බුදු බලයෙන් ඒ උරුවෙල කාශ්‍යප දමනය වුණා. ඒ අනුසාරයෙන් නදී කාශ්‍යප, ගයා කාශ්‍යප දමනයටපත් වුණා. දහසක් ජටිලයෝ දමනයටපත් වුණා. එකම දේශනාවකින් සියලු දෙනා වහන්සේලා මුතුන් අරහත්ත්වේ සාක්ෂාත් කරලා මාන නල නැතුව, මාන්නේ නැමැති අං නැතුව, මාන්නේ නැමැති කොඩිය නැතුව සුවසේ වාසය කරන්න ඒ රහතන් වහන්සේලාට පුළුවන් වුණා. දවසක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දැක්කා රාහු අසුරේන්ද්‍රයා. දැන් ශරීරයෙන් විශාලම සත්වයන් අතරේ ඉහළින්ම සිටින්නේ රාහු. එතකොට මේ රාහුගේ ශරීරය කොයිතරම් ලොකුයිද කියන්නේ මේ රාහුට පුළුවන් කියනවා වහින වැස්ස තමන්ගේ අත් දෙකට අරගෙන ඒ වතුර මහ මුහුදට දාන්න. දැන් අපිට සමහර ලාවට මේ වැහි වලාකුළු එනවා. වහින්න පටන් ගන්න නමුත් වැස්ස එකපාරට මාගේ යතක් නැහැ. එතකොට අපි දන්නේ නැහැ ඒක රාහුගේ බලපෑමකින් වුණා වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුට පුළුවන් කියනවා ඒ යම් වැස්සක් ඇද්ද ඒ වැස්ස දෝතට අරගෙන මුහුදට දාන්න. ඒ තරම් ශරීරය ලොකුයි කියනවා. ඉතින් දවසක් මේ දෙවිවරු මේ බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදිච්ච අසුරයෝ රාහුට කියනවා රාහු ඔබත් බුදුරජාණන් සරණ යන්න. ඔබත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න. එතකොට දැන් මේ රාහු තමන්ගේ ශරීරයේ ප්‍රමාණයෙන් ශරීරයේ සයිස් එක නිසා මෙයා මත් වෙලා ඉන්නේ. මම තමයි ලොකුම ශරීරය තියෙන කෙනා කියලා. ඉතින් මෙයා අහනවා බුදුරජාණන් වහන්සේ ශරීරයෙන් කොපමණ විශාලයිද? එතකොට දෙවිවරු අසුරයෝ කියනවා බුදුරජාණන් වහන්සේ බඹය යම් තාක්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ උස එපමණයි. එතකොට මෙයා කල්පනා කරනවා අයියෝ අඩි 6යිද කියලා. ඊට පස්සේ දෙවිවරු අසුරයෝ නැවතත් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදින කරුණු කියද්දී මේ රාහු අසුරේන්ද්‍රය කල්පනා කරන සාස්ෘන් වහන්සේ බලන්න යන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්ක රාහු අසුරේන්ද්‍රයාට භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න එන්න සිතක් පහළ වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් ආනන්ද එහෙමනම් ඔබ මේ සවැත්නුවර ජේතවනාරාමේ එළියේ ආසනයක් පනවන්න කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ සාමාන්‍ය භාග්‍යතුන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ තමයි ශ්‍රී සද්ධර්මයේ වදාරන්නේ. ඉතින් අදයි භාග්‍යතුන් වහන්සේගේ ආසනේ මේ දෙවුරම් වෙහෙරේ එළියේ පනවන්න කියන්නේ ඇයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත් ආනන්ද රාහු අසුරේන්ද්‍රය තමයි ශරීරයෙන් විශාලම. ඉතින් අද රාහුට හිතුණා තථාගතයන් වහන්සේ බැහැ දකින්න එන්න. තව ස්වල්ප මොහොතකින් රාහු තථාගතයන් වහන්සේ බලන්න එනවා. ඒක නිසයි රාහු අසුරේන්ද්‍රය එන්න කලින් තථාගතයන් වහන්සේ ආසනයක් එළියේ පනවන්න කිව්වේ. දැන් බලන්න එතකොට ඒ තියෙන ගොඩනැගිලි වලට රාහුට ඇතුළු වෙන්න බෑ. ඒ නිසා සුවිශාල ශරීරයක් තිබුණේ. ඉතින් එදා රාහු බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට භාග්‍යවතුන් වහන්සේ මනෝමය ශරීරයක් මවනවා. දැන් රාහු හිතාගෙන න්යානේ විශාලම ශරීරයේ තියෙන කෙනා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මනෝමය ශරීරයක් මවනවා. භාග්‍යවතුන් වහන්සේගේ පාකමලේ
නියපොත්තේ තරම තමයි කියනවා ඒ වෙලාවේ රාහුගේ ශරීරයේ ප්‍රමාණය. එතකොට හිතන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ මාන්නේ දුරු කරන්න කොතරම්නම් 이르දි පානවද? කොතරම් අනුශාසනීය ප්‍රාතිහාර්ය දක්වනවද? කොතරම්නම් ආදේශනා ප්‍රාතිහාර්ය දක්වනවද? රාහු භාග්‍යවතුන් වහන්සේ ළඟට එනකොට අසාමාන්‍ය සුවිශාල ශ්‍රී ශරීරයක් බුද්ධ කායක් මවාගෙන තමයි ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටියේ. රාහු භාග්‍යවතුන් වහන්සේ ළඟට එනකොට එයා ඊට ස්වල්ප ශරීරයක් තියෙන, ඊට පොඩි ශරීරයක් තියෙන තවත් එක්තරා කෙනෙක් විතරයි. ඉතින් ඒ වෙලාවේ රාහු භාග්‍යවතුන් වහන්සේ දැක්කේ මහමෙරක් වගේ. අසාමාන්‍ය ශරීරයේ භාග්‍යවතුන් වහන්සේගේ දැක්කලා රාහු හිත පහද ගත්තා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඉතින් බලන්න ඒ රාහු මාන්නෙන් හිටියානම් අසාමාන්‍ය ගුණ ඇති ශාස්ත්‍රඥ වහන්සේ සරණ යන්නවත් රාහුට හම්බෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ එතනදී 이르දි පෙළහර පෑම නිසා රාහු අසුරේන්ද්‍රයා හිත පහද ගත්තා. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් මානත්තද්ද කියලා කෙනෙක් ආවා. එතකොට මේ මානත්තද්දත් මාන්නෙන් දැඩි වෙච්ච කෙනෙක්. එතකොට එයා වැඩිහිටියන්ට වඳින කෙනෙක් නෙමෙයි. අම්මා තාත්තට වඳින පුදන කෙනෙක් නෙමෙයි. ගුරුවරයෙකුට වඳින කෙනෙක් නෙමෙයි. එතකොට මේ මානත්තද්ද බුදුරජාණන් වහන්සේ හම්බෙන්න එනකොට එයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මාත් එක්ක කතා කරනකම් මම කතා කරන්න යන්නේ නැහැ. උන්වහන්සේ අන්‍යයන්ගේ හිත් දන්නා නුවණින් යුක්ත නම් උන්වහන්සේ මාත් එක්ක කතා කරයි. මම කතා කරන්න යන්නේ නැහැ කියලා මාන්නෙන් හිතුවා. ඉතින් මානත්තද්ද ඇවිල්ලා ඉනට අත් දෙක ගහගෙන ධම්සභා මණ්ඩපයේ කෙරවලේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ගණන් ගත්තේ නැහැ. මෙයාව වගකට ගත්තේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අනිත් සදහතුන් දිහා බලමින් මහා කරුණාවෙන් දහම් දෙසමින් හිටියේ. මානත්තද්දව ගණන් ගත්තේවත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව අවසන් කරලා ඉවරුණාට පස්සේ දේශනාව ඉවරුණාට පස්සේ මිනිස්සු ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා. භාග්‍යතුන් වහන්සේ සමග සාමීච කතා කරනවා. බුදුරජාණන් වහන්සේ මානත්තද්ද දිහා බලන්නේවත් නැහැ. දැන් මිනිස්සු පිටත් වෙලා ගියා. ඊට පස්සේ මානත්තද්ද කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේට හිත් පේන්නේ නැහැ. මන් දිහා බලන්නේවත් නැහැ. මම යනවා යන්න කියලා මානත්තද්ද හැරුණා. හැරෙනකොටම බුදුරජාණන් වහන්සේ අහනවා මානත්තද්ද ඔය ආපු කාරණේ කරගෙන යන්නේ ওই විදිහටද? ඉෂ්ට කරගෙන යන්නේ ওই විදිහටද කියලා භාග්‍යතුන් වහන්සේ ඇහුවා. එතකොට මානත්තද්දට තේරුණා ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ මගේ හිත දැක්කා. මගේ හිතේ තියෙන මාන්නෙත් දැක්කා කියලා එකපාරටම සංවේගයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වැළඳගෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් පිස දමමින් මානත්තද්ද කියන්න ගත්ත ස්වාමීනි මට තමයි මානතදයා කියන්නේ. ස්වාමීනි මට තමයි මානතදයා කියන්නේ කියලා මේ මානත්තද්ද මාන්‍ය අතහැරියා. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කළා. මානත්තද්දේ හිටි ආසනයේම උතුම් සෝවාන් ඵලයටපත් වුණා. එතකොට බලන්න පින්නත්ටි මාන්නේ තියෙනකන් මගඵලයට ප්‍රකට වෙන්නේ නැහැ. මාන්නේ කියන අකුසලයේ මුල් වුණාම එයාට බුදුරජාණන් වහන්සේගේ ගුණ පේන්නේ නැහැ. මහා ගුණ දරන ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියට එයා මාන්නෙන් ඉන්නවා. මහා ගුණධරණ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඉදිරියේත් එයා මාන්නෙන් ඉන්නවා. ශ්‍රී සද්ධර්මයේ පවසන උතුමන් ඉදිරියේත් එයා මාන්නෙන් ඉන්නවා. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ වදාළේ ආන්නය කියන මාන්නේ අත්හරින්න කියනවා. එතකොට මාන්නේ අත්හැරපු කෙනා වාසය කරන්න නිහතමානීව. මාන්නේ නැති සිතින් අං කැඩී ගියපු කෙනෙක් වගේ. ඔබට මතකද සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මාන්නේ නැති බව කොතරම්ද කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා ස්වාමිනී මම මේ අං කැඩිච්ච ගොණෙක් වගේ. අං කැඩිච්ච ගොණ රැලෙන් අයින් වෙවි අනිත් ගවයන් සමග රණ්ඩු වෙන්න යන්නේ නැතුව රැලෙන් අයින් වෙවි පාරෙන් අයින් වෙවි බොහෝම නිහතමානී සිතින් ගමන් කරන්නේ. ස්වාමිනී මමත් පිණ්ඩපාත යන්නේ ආන්නේ වගේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමිනී මම සැඩොල් දරුවෙක් වගේ. මම මාන්නේ නැති සිතින් ඉන්නේ. සැඩොල් දරුවෙක් හිස පාත් කර කඳ පාත් කර ගෙයක් ගාන ගිහින් යමක් කිල්ල ගන්නවා වගේ තමයි ස්වාමිනී මමත් පිණ්ඩපාතේ වඩින්නේ. මේ සාරිපුත්තත් මාන්න රහිත සිතින් තමයි වාසය කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමිනී මම හරියට කුණු පිහිදාන රෙදිකඩක් වගේ හිතන්නේ. කුණු පිහිදාන රෙදිකඩෙන්
සෑම දෙයක්ම පිහිදාද්දී ඒ රෙදි කඩට මාන්නයක් නැහැ කියනවා. නිහතමානී වෙන්නේ කියනවා. ස්වාමිනී මමත් ඒ වගේ කියනවා. ඒතර බලන්න මාන්නේ තියෙනකොට ධර්මයේ කරා යන්න බෑ. ධර්මයේ පුරුදු කර ගන්නකොට ඒ කෙනාගේ හිතේ මාන්නේ ටික දුරු කරගන්න යාට ලැබෙනවා. දැන් මේ අපාය යන්න ඒ කෙනාට මාන්නේ කොහොමද බලපාන්නේ? ඒ මාන්නෙත් එක්ක මෙයා තුළ මාර සේනාව වැඩ කරන්න ගන්නවා. ඒ කෙනා අත්තුක්කංසන පරවම්බන තමන් උසස් කිරීම අනිත් අයට ගැරහීම කියන පාපයට අහු වෙනවා. ඒ පාපය රැස් කරන්න ගන්නවා. තමන්ගේ පුංචි දෙයක් මුල් කරගෙන ඒකෙන් තමන්ව උලුප්පා දක්වනවා. මේ ගුණ සම්පන්න අය, සීල සම්පන්න අය, ධර්මයේ පුරුදු කරගන්න අයට එයාගේ ජීවිතෙන් ගරහාවල් එනවා. එයා බනින්න පටන් ගන්නවා. ඔබට මතක ඇති කපිල මාළුව පවා එයා බ්‍රහ්මචාරී සීලය රැක්කා. නමුත් සිල්වතුන් ගුණවතුන් වහන්සේලාට මාන්නෙන් මත් වෙලා අම්මා නංගිත් එක්ක එකතු වෙලා සිල්වතුන් ගුණවතුන් වහන්සේලාට නිନ୍ଦා අපහාස කරන්න පටන් ගත්තා. එතකොට මොකද උනේ? ඒ නිନ୍ଦා අපහාස මුල් කරගෙන තිරිසන් අපාය උපන්නා. බඹසර රැකපු නිසා රත්තරම් පාට ශරීරයක් හම්බුණා. මාන්නෙන් මත් වෙලා සංඝයාට දොස් කියන්නේ යෑමෙන් කටගඳ ගහනවා. එතකොට බලන්න මේ මාන්නේ කියන අකුසලේ දුගතිය ඉපදුනාට පස්සේ එයාව දුකටපත් කරන හැටි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආන්නේක නිසා ඒ කෙනාට මාන්නේ අත්හරින්න කියනවා. මාන්නේ අත්හරින්න නම් රාජ සභාවකට ආපු සැඩොලෙක් වගේ ඒ රජ්ජුරුව ඉදිරියේ කොයිතරම් නීච සිතකින් කය පහත් කරමින් සිත පහත් කරගෙන වචනයත් හඬ අඩු කරගෙන ඒ රජතුමා ඉදිරියේ රාජ සභාවේ රාජරාජ මහා මාත්‍යයන් ඉදිරියේ සැඩොලෙක් ඉන්නේ යම්සේද ආන්නේ වගේ සංඝයා කෙරෙහි යටහත් සිතින් වාසය කරන්න කියලා මේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාට පවා ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේට දේශනා කරනවා, පින්වත් කස්සපය, ඔබ වැඩිහිටි ස්ථවිර භික්ෂුන් වහන්සේලා කෙරෙහිත් මධ්‍යම භික්ෂුන් වහන්සේලා කෙරෙහිත් නවක භික්ෂුන් වහන්සේලා කෙරෙහිත් යටහත් පහත් සිතින් සිටිය යුතුයි. ඒ ස්ථවිර භික්ෂුන් වහන්සේලා, මධ්‍යම භික්ෂුන් වහන්සේලා, නවක භික්ෂුන් වහන්සේලා යමක් කියනවාද ඒක කන් යොමාගෙන අහනවා කියලා ඔබ හික්මෙන්න ඕනේ. දැන් මාන්නයත් එක්ක තියෙන ස්වභාවය තමයි කන් යොමාගෙන අහන්න හිතෙන්නේ. ඒ කෙනා මාන්නෙන් දැඩි නිසා දෙයක් කිව්වා මේක හිතට ගන්නෙ නෑ. අවවාදේ එයාට හිතට යන්නේ නෑ. එතකොට ඒක එයාට ලොකු හානියක්. ඒකින් තමයි අකුසලේ කරා යන්නේ. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය විදිහට මාන්නේ කියන අකුසලේ ආදීන වදාලේ සත්වයාට මාන්න දුරු කරගන්නයි. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මාන්නේ ගැනත් මාන්නේ හටගන්න හැටිත් මාන්නේ ඇති වුණාට පස්සේ සත්වයා තුළ හටගන්න ආදීනව ගැනත් දේශනා කළා. ඉතින් අපටත් මේ කියන මාන්නේ අපේ හිත තුළ ඇති වෙද්දී අපට ඒක තේරුම් ගන්නත් මාන්නේ හටගන්න කලින්ම මාන්නේ ආදීනව සිහි කරලා මාන්නේ කියන අකුසලයට ඉඩ නොතබා මාන්නේ කියන අකුසලයේ නූපන් අකුසලයක් විදිහටම අපි තුල තියාගන්නටත් අපි වීරිය කරන්න ඕනේ. ඉතින් අපටත් මේ කියන මාන්නේ දුරු කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ශ්‍රී සද්ධර්මයේ ඉදිරියේ ශ්‍රාවක සංඝරත්නයේ ඉදිරියේ නිහතමානී සිතින් ශ්‍රී සද්ධර්මයේම පවසන කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඉදිරියේ නිහතමානී සිතින් අපටත් වාසය කරමින් මාන්නේ අතහැරලා උතුම් මගඵල නිවන් අවබෝධ කරගන්න අප සියලු දෙනාටම මේ ධර්ම ශ්‍රවණමේ පින ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දවසේ සම්බුදු සුවඳ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ පින්වත් සාගර පාතේගම මහත්මයාත් පින්වත් තරුණි පාතේගම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මේ රැස් කළ උදාර ධර්ම දානමේ පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරන්න. මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් සක් දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දේවරුන් ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්ම රාජ්‍යය ඇතුළු
සියලු බ්‍රහ්ම රාජවරු මේ පින් අනුමෝදන් වෙත්වා. නාලොව සියලු නාපිරිසද මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ දිව්‍ය ආයු වර්ණ සැප බලයෙන් අධිපති බවින් වැඩෙත්වා. ශ්‍රද්ධාදී උතුම් සේක බලයෙන් වැඩෙත්වා. පිනෙන් සතුටු වන සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණේ පින්වත් සාගර පාතේගම මහත්මයාටත් අරුණි පාතේගම මහත්මියටත් ඒ පවුලේ පවන් පාතේගම පුතණුවන් ඇතුළු සියලු දෙනාට මේ සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණ සැලසේවා. දෙවියෝද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටවාසී ලෝකවාසී උතුම් සංගරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින සුජීවත්ව වාසය කරන ඒ.එම්. විජේසිංහ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පවන් පාතේගම පුතණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් සාගර පාතේගම මහත්මයාටත් පින්වත් තරුණි පාතේගම මහත්මිය ඇතුළු ඥාති හිත මිත්‍රාදී සහෝදර දූදරු සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් සැලසේවා. කරන කියන සියලු ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. පවන් පාතේගම පුතණුවන් ඇතුළු සියලු දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ගෞතම බුදු සසුනේම සුවසේ පින්දහම් රැස් කරගෙන උතුම් ගුණ දහම් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මිය පරලොව යන්නට යෙදුන දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පුරා මේ ජීවිතයේ දක්වාම මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන් පරලොව වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් ක්ෂය වූ උපකරණ ලබා ගැනීමට උපකාර කළ සහ සම්බන්ධ වන සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මේ අප සෑම සියලු දෙනාටම ගෞතම බුදු සසුනේම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.